දයි මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ අද දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡා වේලාව. ඉතින් ඒකට මේ ලිඛිත ප්‍රශ්න වලින් අපි සභාවාරය ආරම්භ කරනවා. ඊට පස්සේ අපි බලමු Zoom එකෙන් සහ සභාවට ඉදිරිපත් වෙන ප්‍රශ්න සම්බන්ධව සලකා බලන්න. ඒ නිසා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දෙන විදිහට අපි ප්‍රියංකා ඉල්ලා සිටිනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ නේවාසිකා වැඩමුළුවෙන් අපිට ප්‍රශ්න 9ක් ලැබිලා තියෙනවා. ඒ වගේම Zoom එකෙත් චංකමී සුරංජනී ඉන්නවා තවත් ප්‍රශ්න 9ක් එක්ක. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවන දිනය ආනාපාන අරමුණේ දිගටම සිත පිහිටවන විට ඉක්මනින්ම අරමුණේ සිත පිහිටුණා. හුස්ම රැල්ල ගෙවන් වී සුදු පාට මීදුමක් වැනි තැනක සිත පිහිටියා. තවදුරටත් එය නිරීක්ෂණය කළා. තරමක එපා වීමක් ආවත් ඒ දිගටම නිරීක්ෂණය කළා. එක් අවස්ථාවක ඒ తත්වය පහව ගොස් නිස්කලංක තැනකට සිතපත් වුණා. වරහන් ඇතුලේ ආනාපානය නොදැනී ගොස් ඒ తත්වය දිගටම පැවතුනේ නැහැ. දෙවන දිනය ආනාපාන හරහා ගොස් ඊටාම සැහැල්ලුවකට හිතපත් වුණා. ආනාපාන අරමුණ නොදැනී ගොස් දිගටම එම සැහැල්ලුවම තිබුණා. අප්‍රමාණ යහපත් මෛත්‍රී සහගත ප්‍රීතියකට සිතපත් වුණා. වරහන් ඇතුලේ පහසුදායක සිහින් මිහිදුම් ගතියක සුදු පාටක හිත කිමුදුණා. එම සැනසිලිදායක ස්වභාවය නිරීක්ෂණය කළා. ඒ සැහැල්ලුව සැමටම ලැබේවා යන්න ප්‍රාර්ථනා කළා. ගරු නායක ස්වාමින් වහන්සේටත් ඔබ සැමට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. තෙරුවන් සරණයි. ඔය ඇත්තට මේ සැහැල්ලුව කාටත් ලැබී අර පළවෙනි කොටස නොලිය හිටියානම් අර කුණු කන්දලකින් පටන් ගන්න. හරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා හොඳ පරියන්කේ විතරක් ලියන්න. ඇයි මේ ඊට කලින් එක ලියලා නිකන් කාලේ නාස්ති කරන්නේ? මේ කට්ටිය භාවනා කරපු අයනේ. කාර්මුණු දෙක තුනක් පරියන්ක දෙක තුනක් විස්තර කරන්න යන්න එපා. එතකොට සම්පූර්ණ අවධානය අර පළවෙනි දීපයකටයි යන්නේ. ඉතින් Tamanට තේරෙනවා මේ පස්සේ දීපයකට වැඩිය හොඳයි කියලා අර පළවෙනි එකට කාලේ නාස්ති කරන්න එපා. පෑන් නාස්ති කරන්න එපා. කඩදාසි නාස්ති කරන්න එපා. අනිත් වගේ අපි අර හැමතෙම ලැබිය යුතු මේ සුන්දරත්වයට අර ඉහෙඳ තියන්න එපා. ඉහෙඳ තිබිල්ල කරන්නේ අනවශ්‍ය දේ වාර්තාගත කිරීම. මේක මම ආධුනිකයෙකුට කවදාකවත් ඒකේ දෝෂයක් දකින්න. ඒක ආධුනිකයෙ හැටිනේ. නමුත් මෙතන ඉන්න කට්ටියකින් ඒක වෙනවනම් මම තමයිලාට අධි탁ෂීරුවකින් කතා කරන්න වෙන්න ඇති. ලියන්න එපා. පරියන්ක දෙක තුනක් දින ගණන් ඉතිහාස කතාවක් ඕනේ. තමන් හොඳයි කියන එකක් කියන්නේ. එතකොට බොක්කේ හිදුවා වගේ කියන්න පුළුවන්. එදා සියලු දෙනාට ඒ සැනසීම ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. පළමු මා කකුල් දෙකට සිහිය පිහිටුවා සක්මන් කළෙමි. එහිදී මාහට වැටහුණේ මා පාද දෙක ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස සක්මන් කළෙමි. වරක සිහිය පිටතට ගියත් ඒ ගිය බව දැන නැවත සක්මනට සිත පිහිටුවා ගතිමි. මෙලෙස සක්මන් කරන විට ශරීරයේ බර නොදැනී ගිය බවත් වරක වලාකුළු උඩ ඇවිදින ලෙස දැනී ගිය බවත් සක්මන් කළත් මම එක තැන ඇවිදින බවද දැනුනි. මෙය කුමන අවස්ථාවක්ද පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව. පර්යංකේ ඉඳ ගනිමින් සිතට එන සිතුවිලි දිහා බලා සිටියෙමි. එන සිතුවිලි රාග දේශ ලෙස වෙන් කළෙමි. එලෙස සිටින විට යම් යම් ආලෝක එලි පෙනුනත් එම ආලෝක එලි බලා සිටියේදී වෙනදා නොමැතිව ශරීරයේ පහතට එම ආලෝක එලි බලා සිටියේදී වෙනදා නොමැතිව ශරීරය පහතට නැඹුරු වුණා. එවිට වතුරක ගිලෙන ස්වභාවයක් ඇතිව හුස්ම හිර වුණා. ඒත් මම බලා සිටියෙමි. ඉන්පසු මා තද නිදි ස්වභාවයකට වැටුණත් බාහිර ශබ්ද මාහට ඇසුණා. මෙය කුමන තත්වයක්දයි පහදා දෙන්න. මේ දෙකේම එකමයි කියවෙන්නේ එක විදියකට. ඒ වගේම දෙකේම ඉදිරි ගමනක පෙර නිමිත්ත තියෙන්නේ. හැබැයි හිතේ කමටහන් සුද්ධ වෙලා නැත්නම් ඒක අසභ්‍ය බහුවිය දෙයක්, ආවසනාවන්ත දෙයක්, කම්මැලිකමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ භාවනාව ඉබේ සිද්ධ වෙන, එහෙම නැත්නම් නිරුත්සාහයෙන් සිද්ධ වෙන, එහෙම නැත්නම්
ඔය නිරුත්සාහය තමයි ලස්සන වචනක් තියෙනවා සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට වගේ එක එක බහුරු කෝලම් එන්න පටන් ගන්නවා. ඒ බහුරු කෝලම් එනකොට ඒතිෙදිත් අර නිරුත්සාහයෙන් සිදුවෙන දෙයට වෙනදට වැඩි උනන්දුවෙන් බලන්නම් ඉතින් නිවන් දැකලා තියෙන්න ඕන. ගාක් වෙලාට කම්මැලි වෙනවා, එපා වෙනවා, නිදිමත එනවා, බෙල්ල කඩා වැටෙනවා. ඉතින් ඒතිෙදිත් අර අනායාසය තමයි වචනේ. අනායාසයෙන් වැඩේ වෙනකොට වෙනදට වැඩි උනන්දුවෙන් අප්‍රමාදීව ආසන්න උත්සන්නව බලන්ඩ කියන දේ නිවන් දැකලාම ඉන්න ඕන. නැත්නම් ඉතින් අයියෝ කම්මැලි, අයියෝ නිදිමතයි, අයියෝ බෙල්ල කඩා වැටෙනවා, අයියෝ අරකයි මේකයි ගොඩක් එනවා. ඒ නිසා ඒ ඔක්කොම අනායාසයෙන් වෙන්න හදන පෙර නිමිත්ත. එහෙම නැත්නම් සතියේ උසස් සතියකට යන්න පෙර නිමිත්ත. ඉතින් එතෙන්දී තද්ධාාවක් නොසැලෙන වීරියක් මේක දිගටම බලන්න ඕන කියන එක හරිම අමාරුයි ගන්න. මොකද අපි පොඩ්ඩ එහෙම වෙනකොට අපිට කම්මැලි වෙලා අපි නැගිටලා යනවා. ඒ නිසා මේකට ලේසි උත්තරේ තමයි ලොකු සංසය නිතර මතක් කරනවා ලෑස්තිලා යන්න. මේ ඉදිරියට යන්න තියෙන විශාල ගමනක පෙර නිමිත්තක් කම්මැලි වෙලා නිදිමතට ගියොත් අපරාධයි. එතන හයියෙන් හුස්ම ගන්න ගියොත් හයියෙන් සක්මන් කරන්න ගියොත් අපරාධයි. එහෙමම ඒ අනායාස වෙන වැඩේ තියේදී තමන් යන්න අරින්න වැඩේට. හැබැයි වෙනදාට වැඩිය පූර්ණ අවධියකින් බලනින්න ඔය තමයි උඩු හිතේ ඉඳලා යටි හිතට බින්ගි කපන හැටි. ඉතින් දැනගන්න ඕන නම් මම කවුද කියලා ඔයින් පස්සේ තමයි භාවනාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට හොඳට ලෑස්තිලා යන්න. මේකට ආවොත් මම මේක පැහැරාරින්නේ නැහැ. සලුවක සාදාලා නැගිටලා යන්නේ නැහැ. මේකමයි කමටහන් සුද්ධ වෙලා තියෙන්නේ. මම ඊගාට එන ඒ සම්බාධයේදී එන අවකාශය බලනවා. ඉදිරියේ බලනවා කියලා. ඉතින් මම මේ කියන දේ වැටහෙන්නේ නැත්නම් මම කියනවා නැවත ඉල්ලීමක් කරන්න මම දන්න විදිහට පුළුවන් විදිහට මායේ වචන වෙනස් කරලා කියන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මා පළමුව හිඳගෙන මාගේ මුළු ශරීරයටම හිත යොමු කළෙමි. එහිදී මුළු ශරීරයම මට දැනුනි. ටික වේලාවකින් ඒ දැනීම එකක් වුණි. මුළු ශරීරයම හිරිවැටිලා වාගේ මට දැනුනි. සිත විතරක් වෙනම ඉන්නවා වගේ මට දැනුනි. ඉන්පසු සිත හැම තැනම ගමන් කරති. හරියට පින්තූර ඇල්බම් එකක් පෙන්වනවා වගේ. හැම විටම මාහට මෙසේ සිදුවේ. වරදක් ඇතනම් කමාකොට පැහැදිලි කර දෙනු මැනවි ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාව. පළමුව මාගේ වම් එහෙම තමයි තියෙන ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව තියෙන්නේ. පළමුව මාගේ වම් පාදයේ තබනවා මෙනෙහි කළෙමි. දකුණු පාදයට එසේම මුල මැද අග සහිතව සතියෙන් දැක්කෙමි. එක් දිශාවකට ගමන් කරන තුරු සිත පාදයන් තුලම තිබුණද පසුව සිත වෙන වෙන සංසිඳී මත දුවයි. නමුත් පාදයට සිහිය පවතී. ඒත් හිත කල්පනාවක පවතීද පාදයන් තුල පවතීද යන්න සිත සොයයි. එවිට නැවත මද වේලාවකට අරමුණ කරා සිත එයි. කොහෙවත් යන සිතවිලි සිතට පැමිණෙයි. පහදා දෙන්න පින්වත් ස්වාමින් වහන්සේ. ඔය ඉස්සලා කියපේකනටයි මේ කියන එකට කියන්න තියෙන්නේ මේ ඔක්කොම වෙද්දී විවිධ හිතවිලි එනවා සක්මණේ හිත තියෙනවා හිතවිලිද සක්මණේද කියලා හිත හොයනවා මේ ඔක්කොම තියදී සතිය තියනවද නැද්ද කියලා බලන්න. මේ නානා බහුරෝ කෝලං පෙන්නද්දී සතිය විවිධාංගීකරණය වෙන්න හදන්නේ භාවනා අනායාසයෙන් යනවා. විවිධ පැති වලට විවිධ බහුරෝ කෝලං පෙන්නනවා. ඒ තියදී සතිය වැඩෙනවා නම් ගඟ දිග ඉහළට පීනනවා කියලා කියයි. ආපෝ මෙහෙම තියෙන දැන් සතිය වඩන්න බෑ මට එක්ක හිතවිලි ඕනේ එහෙම නැත්නම් ආනාපාන ඕනේ ওই දෙක තුන තියෙද්දි මට සතිය වඩන්න බෑ කිව්වන ගඟ දිග පල්ලෙහාට තමයි යන්නේ මැරෙන්නේ නැහැ පීනන්න බලවන් ගඟ දිග පල්ලෙහාට ඉහළට යන්න ඕන නම් මේ විවිධ බාධක කරදර එන්නේ අපේ ඊගාව පාඩම් පන්තියේ සූදානම් කරන්නයි අන්නේ පාඩම් පන්තියේ තියෙද්දිත් අභියෝග තියෙද්දිත් නිදිමත තියෙද්දිත් හිතවිලි තියෙද්දිත් සතිය තියනවද නැද්ද කියන ශීර්ෂයට රචනෙ ලියා ගන්න පුළුවන් නම් ගොඩ එතකොට අපි මාර්ගයෙන් බේරලා. ඒ නිසා ඒකට කමඨාන සුද්ධ වෙන පිරිසක් වෙන්න ඕනේ රිට්‍රීට් ඕගනයිසර්ස්ලා. ඒකට කමඨාන සුද්ධ වෙච්ච පිරිසක් වෙන්න ඕනේ තාටරි සතිපාසලක් කරන කෙනා. නැත්නම් කවුරුහරි කැස්සොත් වැස්සොත් මේගොල්ලෝ සතිපාසල නතර කරලා යනවා. ඒගොල්ලෝ හරියට වෙලාවට වාඩි වෙන්නේ නැහැ, අරකුනේ නැහැ, මේකුනේ නැහැ කියලා චෝදනා රාශියක් එනවා. ඒ કોઈ චෝදනාව ගෙනවත් මම මගේ වැඩ කරනවා, මගේ සතිය පවත්වනවා කියන එක ඒක මේ යුද හමුදාවේ පොලිසිය ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකත් උගන්වන්නේ නැහැ. ඒකේ ලක්ෂිකින් එකක් විතර තමයි උගන්වන්නේ. මේකෙදි උගන්වන 100%ක්ම.
සියලු බාධක වෙන්න හරිනවා. එන්නල තීදි සතිය පවත්තගෙන යනවා නම් අපි කියනවා පටිසෝතගාමි, අභියෝගශීලී, නිර්මාණශීලී ගඟදි ගිහලට පීනන කියලා. ඉතින් මේක රචනයේ ලියන්න නැවත වතාවක් මේ ඔක්කොම අවුල් පාස තීදි මම සතිය පාවා දෙන්නේ නැතුව දිගට ගියාද මේක සතියට වාසියක් වුණාද අවශ්‍යයක් වුණාද කියන එක ලියන්නේ. එතකොට තවත් සුද්ධ වෙයි කියලා මම ඉල්ලා හිටනවා. හතරවන ප්‍රශ්නය. අවසරයි ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාස. ආස්වාසයේ සිදුවන අවස්ථාවේදී ආස්වාසයයි මෙනෙහි කළෙමි. ආස්වාසය ඇතුළු වන බව නිරීක්ෂණය කළෙමි. ප්‍රස්වාසය පිටවන අවස්ථාවේ ප්‍රස්වාසයයි මෙනෙහි කළෙමි. ප්‍රස්වාසය පිටවන බව නිරීක්ෂණය කළෙමි. ආස්වාසය ප්‍රස්වාසයට වඩා දීර්ඝ බව නිරීක්ෂණය කළ අතර වාර 20ක් 30ක් අකණ්ඩව මෙම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිත වෙනතකට දිව ගියේය. මෙහිදී කොන්දේ වේදනාවක් නිරීක්ෂණය කළෙමි. එය ක්‍රමයෙන් වැඩි වී ටික වේලාවකට පසු අඩු වෙමින් පැවතුණි. මගේ සිත නිතර අතීතයේ වූ සහ අනාගතයේ විය හැකි සිද්ධීන් වෙත ඇදෙයි. සැලසුම් පහල කරයි. සමහර වේලාවන් වලට දුක, තරහව ආදී ආවේග ඇති කරයි. බාහිර අරමුණු ඇති වෙද්දී අරමුණ ඇති වී නැති වී ඊළඟ අරමුණට සිත ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළෙමි. නමුත් ඒ මොහොතේ සිත මූල කර්මස්ථානයෙන් බැහැර ගියේය. පහදා දෙන්න. ඒ මූල කර්මස්ථානයෙන් බැහැර ගිය බව දන්නවනම් ඒක තමයි භාවනාවේ උත්කෘෂ්ඨම අවස්ථාව. ගොඩක් වෙලාට වෙන්නේ හිත බැහැර ගියාම දන්නේ නැතිකමනේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. දැන් අපේ භාවනාවේ තියෙන උත්සන්න භාවය, උත්සන්න භාවයද අප්‍රමාදී බව නිසා හිත අරමුණේ තියෙනකොට අරමුණේ තියෙනවා. ආස්වාසය කරනද ආස්වාසය මෙනෙහි කරනවා. ප්‍රසවාසය මෙනෙහි කරනද ප්‍රසවාසය මෙනෙහි කරනවා. ආස්වාසය මෙනෙහි කරනලායි කාට හරි තේරෙනවා නම් මේක ප්‍රසවාසය නෙවෙයි කියලා. ඒ ප්‍රසවාසය මෙනෙහි කරනකොට වැඩි ලොකු අන්වේ ඥානයක් තමයි ප්‍රසවාසය මෙනෙහි කරනද ප්‍රසවාසය පේනවා කියන්නේ ආස්වාසය පේන්නේ නැහැ. ඒ බව දැනගත්ත දවසේ භාවනාව හරි. ඒක නිසා ඒක දැනගත්තේ නැත්නම් ඉස්සරහට දැක දන අසතියටපත් කරනවා. අන්න ඒක දැක්කනම් මම දැන් හිත අරමුණේ නැහැ. ඉතින් අන්න ඒ එකක් පෙන්නකොට යටින් තියෙන නිවන් මාර්ගය හොයාගන්න එක තමයි විපස්සනා කියන්නේ. මොකක් හරි ඉස්සරහට පේනකොට ඒ පේනක හොඳට බලලා එහා පැත්තෙන් තමන්ගේ පාර හදා ගන්න ඕනේ. ඒ වෙනස මේ පේන එකේ අලගිය මුලගිය හොය හිටියොත් ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. සමතේ වැඩෙනවා. සතියත් වැඩෙනවා. සමාධියත් වැඩෙනවා. හැබැයි අරමුණකට ගැලෙනවා. පින්නන දේ නිසා මට මේ දේ පේන්නේ නැහැ. මට අසතියට ගිය නිසා මට සතිය නැහැ. ඒ සතිය බොහොම දියුණු සතියක්. එතකොට විතරයි ලියන්න හිතෙන්නේ. ඕක නැත්තම් ඕක වෙලා ලියන්නේ අපෝ මට සතිය කැඩුනා කියලා. ඒ නිසා ඒ වෙලාවේදී අනිත් දවසෙත් යන්න මේක එක්ක කියන්න සතිය හැමාරි. සතිය නැති වෙන තැන. නැත්නම් අසතිය තියෙනවා පශ්චාත්තාප නොවන තැන. ඒ දෙකම ඥාන ලක්ෂණ දෙක. ඉදිරියටම කරගෙන යන්න. පස්වන ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව අරමුණ වශයෙන් හුස්ම ඇතුල්වීම පිටවීම කෙරෙහි අවධානය යොමු කර සිටියා. නමුත් දැන් හුස්ම පිටවීම ඇතුල්වීම නොදැනී ගොස් ශරීරයේ පවා නොදැනී ගොස් ඇත. අවසරයි දැන් කුමක් අරමුණු කරගෙන භාවනා කළ යුතුද ස්වාමින් වහන්සේ? තෙරුවන් සරණයි. ඔය විදිහට යමක් තිබිලා නැතිවීම ආනාපාන තිබිලා නැතිවීම Taman දකින්නේ ජයග්‍රහණයක් විදිහට නැත්නම් අතේ තිබුණයක් තුනි වැලි ටිකක් අත්තේ තියාගෙන රූරා බහැලා නැති වුණා විදිහටද කියලා මේක Taman දකින්න හැටි මේ පිළිබඳව මේක උනේ හොඳක්ද නරකක්ද කියලා කිව්වොත් කමඨාන සුද්ධ කරලා දෙන්න පුළුවන්. ඒ නිසා ලියපෙකන අත උස්සනවා නම් අපිට විනාඩි කිහිපයක් ගන්න පුළුවන්. මෙහෙම වීම අකරතැබ්බයක්ද නැත්නම් සතියේ ඉදිරි ගමනක දියුණුවක්ද කියන එක මට අහන්න ඕන. ඒ වාත උස්සන්නේ නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 6 වන ප්‍රශ්නය. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාදයකට හිත තබමින් සක්මන ආරම්භ කළෙමි. මාරු වෙන වම් හා දකුණු පාද දෙකෙහි පතුලට හිත තබාගෙන ලනුපැදුරේ සක්මන් කළෙමි. වම් පාදයේ ලනුපැදුරේ ස්පර්ශවන ආකාරයත් දකුණු පාදයේ ස්පර්ශවන ආකාරයත් වෙනස් බව හඳුනා ගතිමි. ටික දුරක් යද්දී එක් පාදයක ස්පර්ශයේද එකිනෙකට වෙනස් බව හඳුනා ගතිමි. ටික වේලාවක් සක්මන් කරන විට එක් පාදයක ඇත්තේ එක් ස්පර්ශයක් නොව
බොහෝ ස්පර්ශ ඇති බවද ඒවාද পায় පොළවට තැබූ මුල් අවස්ථාවේ පටන් නැවත ඔසවන අවස්ථාව දක්වා තෙරපීමේ ස්වභාවය අඩු වැඩි වන බවද නිරීක්ෂණය විය. එහිදී විශේෂයෙන් නිරීක්ෂණය වූයේ පා මාරු වෙමින් පොළව ස්පර්ශ කරද්දී කයේ සමබරතාවය රැක ගැනීම සඳහා වලලු කර හන්දිය විශාල මෙහෙවරක් කරන බවයි. සමස්ත පාදයේ පොළවට ස්පර්ශවන කොටසේ තෙරපුම ස්ථානීයවද වෙනස් කරමින් ක්ෂණයක් පාසා ඒද අඩු වැඩි වෙමින් සක්මන සිදුවන බව නිරීක්ෂණය විය. මෙසේ පැය භාගයක් පමණ සක්මන් කරද්දී මේද සියුම් වෙමින් ගොස් සක්මන කරන බවක්ද නොදැනී උඩින් පාවෙන සයක් දැනුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ වලලු කර වගේ තමයි රිට්‍රීට් ඕගනයිසර්. රිට්‍රීට් ඕගනයිසර් ඔක්කොම බර දරන්න ඕනේ. මගේ පැත්තට එවන්න එපා මොකක්වත්. ආවොත් ගහනවා කන රත් වෙන්න ගහනවා. ඒක තමයි රිට්‍රීට් ඕගනයිසර්ස්ට වෙනම රිට්‍රීට් කරන්නේ. ඕගොල්ලෝ ඒක කන පරිප්පුව කණ්ඩ. හැබැයි උඩට එවන්න එපා. උඩට එව්වොත් කුඩුම්බි ගාවෙම කඩනවා. ඒකට තේරෙයි ඇවිදිනකොට කොච්චර අමාරු වැඩක්ද මේ වලලු කර කරන්න කියලා. ඉතින් ඔක නොදැන්නේ මෙච්චර කල් ඌරෝ බල්ලෝ වගේ ඇවිද්දී අපි. දැන් ඒක නිසා නොමකට යන්නත් එපා හරියට කපයි තියලා යන්න. එච්චරයි අපි මේ වලලු කරට කරන්න තියෙන උත්සාහ උනන්දුව. වලලු කරට දෙන්න තියෙන ගෙවීම. වලලු කරට කරන්න තියෙන ගෞරවය තමයි අත් බින්දේ පයි බුරුලින් තබාවරෙන් කියලා හැම වෙලාවෙම රිට්‍රීට් ඕගනයිසර් ගැන හිතාගෙන යන්න ඕනේ රිට්‍රීට්. රිදුනට කරන්න දෙයක්. රිදෙන එක උඹ රිට්‍රීට් ඕගනයිසර්. ඒක වෙනම කතාවක්. මේ ඔක්කොම රිට්‍රීට් ඕගනයිසර්ස්ලා නම් තව කාටද දෙන්න වුණොත් තමන්ගේ ප්‍රශ්නයක් අක්කා කියලා හිතා ගන්න. ඒක කාට හරි කියන්න කවුරු හරි ඉන්නවා කියලා හිතනවා නම් මං කියනවා කතෝලික ආමරණ කියලා දෙයියෝ අදහන. උන්ද කියලා දෙයි. මේකේ කවුරුත් නැහැ. මේකේ කවුරුවක්වත් නැන ප්‍රශ්නයක් ආවනේ කාගෙන අර ගු කප්පරක් ආව එක මඩපුවක් ගෙඩියක් කන්නා වගේ උකත් ගානක්ද කියලා අරගෙන යන එකයි තියෙන්නේ. මේගොල්ලෝ මේ මගේ පැත්තට එනවා. ඉතින් මම දන්නව කරන හැටි. මම දන්නව කරන දේ. ඒක නිසා වලලු කරවයන් අපි යනවා ඊගා ප්‍රශ්න. හත්වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සති භාවනාව පහසුවෙන් හිඳගෙන ඇඟ සැහැල්ලු කරගත් විට ප්‍රධාන වශයෙන් ආස්වාසය හා ප්‍රාස්වාසය දැනුණු හේයින් ඊට හිත යොමු කළෙමි. ආස්වාසය ලෙස සීතල බවක් නාසිකාග්‍රයේ වල වැදෙන බවත් ප්‍රාස්වාසය ලෙස උණුසුම් බවක් වැදෙන බවත් නිරීක්ෂණය කළෙමි. ආස්වාසයට වඩා ප්‍රස්වාසය දීර්ඝ බව අත්දැක්කෙමි. මෙලෙස ආස්වාස හා ප්‍රස්වාස එය සිදුවන වේලාවේදීම වාර 8ක් පමණ නිරීක්ෂණය කළ හැකි විය. ඉන්පසු මාගේ අවධානය සිතුවිල්ලක් නිසා ගිලිහි ගියේය. ඒ බව මම දැනගත්තේ නැවතත් සිත මේ මොහොතට පැමිණි විටයි. එවිට මම නැවතත් අවධානය ආස්වාස හා ප්‍රස්වාස වෙතට යොමු කළද එවර මම හුස්ම බලෙන් ගන්නා බවක් මට හැඟුණි. එබැවින් මම අවධානය කයක් පවතිනවා යන දැනීමට හිත යොමු කරගෙන ඒ අවධානය තුලින් ආස්වාස ප්‍රස්වාසයේ දෙස බලා නැවත පෙර පරිදිම හුස්මට හිත යොමු කළෙමි. ටික වේලාවකින් වරහන් ඇතුලේ වේලාව නොදනිමි. මගේ සිහිය කොහි පැවතුනේදයි මම නොදනිමි. සිහිය නැවතත් ඇඟ ගැස්සීමක් සමග ආවිට මම ඇස් ඇරියෙමි. ස්වාමින් වහන්සේ පර්යංකේදී මෙලෙස සිදුවීම මට බොහෝ වී ඇත. බහුතරයක් වේලාවට නිින්දක් නොවේ යයි සිතුනද මේ අවස්ථාව නිසා මගේ භාවනාව ඉන් ඉදිරියට නොයයි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සක්මන් භාවනාව. යටිපතුලේ ස්පර්ශය. ඇවිදින විට පිළිවෙලින් යටිපතුලේ විලුඹ මැද සහ ඇඟිලි ලනුපැදුරේ ගොරෝසු බව අත්දැක්කෙමි. පැදුරේ කෙදි ගොතන ලද උස්තැන් ආදිය පතුලේ වැදෙනු අත්දැක්කෙමි. බර විලුඹ ඊට පසු කකුලේ මැද එළිය ධාරය ඊට පසු සුළැඟිල්ලේ සිට මාපට ඇඟිල්ල දක්වා බිම වැදී මාපට ඇඟිල්ලෙන් ලොකු ආයාසයකින් ඉදිරියට යෑමට බලයක් ගන්නා බව පැහැදිලි විය.
කකුලේ ස්පර්ශයේ මුල බැලූ කල එය එම කකුලේ කලින් ස්පර්ශයේ අවසානයේ බව අවබෝධ විය. ඒ අනුව මාපට ඇඟිල්ලේ පොළවේ ස්පර්ශයෙන් කලින් ස්පර්ශයේ අවසාන බවත් එම කකුල එසවීමෙන් නව ස්පර්ශයක පටන් ගැනීම වන බවත් අවබෝධ විය. එක කකුලක ස්පර්ශය නිමවීමට ප්‍රථම වරහන් ඇතුලේ මාපට ඇඟිල්ල පොළවේ වැදීම අනිත් කකුලේ ස්පර්ශය පටන් ගන්නා බවද අවබෝධ විනි. මෙලෙස ඇවිදින විට නිදිමතක් ඇවිත් වැටෙන්ට ගිය විට ඊයේ ඇඳට ගොස් නිදා ගතිමි. නමුත් ඔබ වහන්සේගේ ඕවදන් සමග අද තවත් සිහිය වැඩි කර මෙලෙසම ඇවිදිමි. ඉඳ හිට අවට සතුන්ගේ අමුතු ශබ්ද කම්මැලි සිතුණු විට අවට බැලීම් නිසා අවධානය බිඳුනි. නැවතත් අවධානය පතුල් වලට ගැනීමට හැකි විය. එවිට අඩි 20ක් 30ක් පමණ සිහිය නැතුව ඇවිද ඇත. මගේ භාවනාවේ අඩුපාඩු වැරදි පෙන්වා දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේ ලිපෙකනාත උසන්න කැමැතිද අපිට පොඩ්ඩක් නඩුවක් ආන්න උසාවියට ගන්න. එන්නේ ඉස්සරහට එන්න. ඔගේ පරියන්ක අවසානයේ ඉස්සලගේ පරියන්ක අවසානයේ කියලා තියෙන වාක්‍ය දෙක නැවත කියවන්න සභාවට වාඩි වෙන්න. මේ මෙතන ඉඳන් ස්වාමීනි එබැවින් මම අවධානය කයක් පවතිනවා යන ඊට ඉස්සල වාක්‍යයත් එක්ක කියන්නේ. ඉන්පසු මගේ අවධානය සිතුවිලි නිසා ගිලිහි ගියේය. ඒ බව දැන ගත්තේ නැවතත් සිත මේ මොහොතට පැමිණි විටය. එවිට මම නැවතත් අවධානය ආශ්වාස හා ප්‍රශ්වාසය වෙතට යොමු කළද එවර මම හුස්ම බලෙන් ගන්නා බවක් මට හැඟුණි. එබැවින් මම අවධානය කයක් පවතිනවා යන දැනීමට හිත යොමු කරගෙන ඒ අවධානය තුලින් ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා නැවත පෙර පරිදිම හුස්මට හිත යොමු කළෙමි. ටික වේලාවකින් වරහන් ඇතුළේ වේලාව නොදැනෙමි. මගේ සිහිය කොහි පැවතුනේදයි මම නොදනිමි. සිහිය නැවතත් ඇඟ ගැස්සීමක් සමග ආවිට මම ඇස් ඇරියෙමි. මම කිව්වේ අන්තිම පරියන්කේ අන්තිම වාක්‍යය කියවන්න කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? මට හවනම් මට කියවන්න පුළුවන් හරි. අන්තිම වාක්‍යය දැන් මුලේ ඉඳලා වාක්‍ය 15ක් වෙනවා. ස්වාමීන් වහන්සේ පරියන්කේදී පරියන්ක. දැන් මේ වාක්‍යය Taman ලිව්වයි කියලා පොරොන්දු වෙනවනේ. උසාවි ඉස්සරහා බොරු කිව්වොත් එහෙම ඇත්ත නොකිව්වොත් කසෙන් ගහනවා පේන තුරා හඳේ ආවාට. හරිද? ඒකයි මම උසාවියට ගත්තේ. මොකද කොහොම ඉස්සරහා මේ මම කියව එකක් නෙවෙයි. ඒ විදිහට මොකක්වත් දන්නේ නැතුව ඉඳලා එකපාරට කයට මෙහෙ ඇවිල්ලා ගැස්සිලා අවදි වෙනකොට Tamanට තියෙන්නේ හරි ගියා කියලා හැඟීමක්ද භාවනාවේ සතියේ නැත්නම් වැරදුනා කියලා හැඟීමක්ද? භාවනා කැඩුනා සතිය කැඩුනා කියන හැඟීමක්ද නැත්නම් දැන් නම් සතිය හොඳයි දැන් නම් ඉදිරියක් යන්න හදන්නේ වගේ කියලා සුබ නිමිත්තක්ද අසුබ නිමිත්තක්ද? එහෙම හැඟීමක් නැහැ මට සමහරවිට. මොකද ලියන්නේ එහෙනම්? සෝනස? එහෙනම් මොකද ලියන්නේ? ඒක තියෙන ප්‍රශ්නයක්. ඈ? ඒ ප්‍රශ්නයක් කියන්නේ හැඟීමක් තියෙන්නේ බෑ. එතකොට එතන මොකද්ද ප්‍රශ්නේ? දැන් අපි කියනවා මේක ලියලා තියෙනවා. ඒ නිසා මට දැන් සංනිවේදනය වුණා. දැන් තබාවට සංනිවේදනය කරා මම විශේෂයෙන්. දැන් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? සෝනස ප්‍රශ්නේ ඇත්තටම මේක නින්දක්ද නැද්ද කියන එක. අර නින්දක් කියමුකෝ. උනේ හොඳක්ද නරකක්ද? නින්දක් නම් හොඳ නැහැ. ඔව්. නින්දක් නෙවෙයි නේද? හොඳයි. හොඳයි. ඒතර කොහොමද අපි වෙරිෆයි කරගන්නේ නින්දක්ද නැද්ද කියලා? මොන කතාවක් දන්නේ දාලා නැද්ද? ආයෙත් ඒ අරමුණටම යන්න පුළුවන් නම්. ඔව්. ආයෙත් කියන්න බෑනේ හොඳට සභාවට තේරෙන විදිහට මේ ගිහිල්ලා නැවත එනකොට ගිහිල්ලා තියෙන නින්දකටද නැද්ද කියලා අපි කොහොමද අපි ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ආයෙත් ඒ අරමුණට යන්න පුළුවන් වෙනවා. මූල කර්මත්තාන්න බෑ යනවා. දැන් එහෙම වුණාද? නෑ සෝනස. එහෙනම් කොහාටද හිත ඇවිල්ලා පදිංචුනේ? පිටගියේ හිත පිටගිය දැන් කියන කාල වේලාව දන්නතෝ පිට ගියා. ආපහු ඇවිල්ලා ගෙවැදුනේ කොතනින්ද? දැන් ගෙවැදීම නිසානේ ගැස්සුණා දැනගත්තේ. හරි එතකොට හිත ඇවිල්ලා මේ උල්කාපාතේ වැටුනේ කොතනින්ද? නැත්තම් ගමන් ගෙවැදුනේ කොතනින්ද කියලාද හිතෙන්නේ. මුළු කයේද ආනාපානෙද පිම්බීම හැකිලීමද බයටද කම්මැලිකමටද වික්ෂිප්ත භාවයටද මොන වගේ දෙයක්ද? වික්ෂිප්ත භාවයක් වගේ. ඔය වික්ෂිප්ත භාවයේ තියෙන නිසායි මම අහන්නේ මේ වෙච්ච දේ හොඳක් කියලාද හිතෙන්නේ තමයි උනේ හොඳක්ද නැත්නම් වැරද්දක්ද කියලා. වැරද්දක්. දෙවෙනි සැරේ උසාවියේ දැන් ඔය කියන්නේ ඉස්සලා ගෙබෙට විරුද්ධව දැන් තමයි කතෙන් ගහන්නේ හරිද? පතුරු ගහනවා කපනවා අඟලේ කෑලි වල කපලා නුවර වැවේ මාළුවන්ට දානවා. එච්චරයි මම කරන්නේ. ඉතින් මේක දන්නේ අපි ඇත්තටම මෙතෙන්දී හිතලා කියන එකක් මිසක දන්නේ නැහැ. ඉතින් අපිට මේක සුද්ධ කරගත හැකිනේ දැන්. දැන් තබාවත් එක්කම කියන්නේ භාවනා කරනට වගේ නොදන්න තැනකට යනවා.
ඒ කියන්නේ හිත පිට යනවා කියමුකෝ දන්න තැනකට හරි නොදන්න තැනකට නන්නත්තර වෙනවයි කියලා. හිත පිට යනවා. ඊට පස්සේ ආපහු එන එකේ තමයි අපිට තියෙන කමටහන. එනකොට කයට නම් ආවේ, අරමුණට නම් ආවේ, සතිය පිහිටියා නම් අපි කියනවා නිින්ද ගිහිල්ලා නැහැ. ඒක එක නිරීක්ෂණයක්. එක වෙලාවකවත් එහෙම කයටවත් සතියටවත් ඇවිල්ලා නැහැ අයිපාර. නැත්තම් කොහොමද කය ගැස්සුණා කියලා දන්නේ? මට දැනෙනවා ගැස්සුණ බව. ඒ කියන්නේ සතිය තමයි. කය ගැස්සුණා හෝ තැම්පත් වෙනවා හෝ දන්න එක තමයි සතිය කියන්නේ. ඉතින් එතකොට ඒ දේ පිළිබඳව කුකුසක් බයක් චකිතයක් ඇති වෙලා තියෙනවා. ඒකට අපි විචිකිච්ඡාව කියනවා. මේ ගියේ නිින්දකටද අරමුණටමද නෙවෙයි දාවේ. අරමුණටද ආවේ කියන එක තාම ක්ලියර් නෑනේ. කයට ආවන අරමුණට ආව තමයි. කයේ හුස්මට ආවත් පිම්බි මැකිලිමට ආවත් ඉඳගෙන ඉන්න එකට ආවත් කයට ආවා. දැන් කයට ආවනම් ඊගා ප්‍රශ්නයක් අහනවා මේක අමතර ප්‍රශ්නයක්. හිත පිට යන එක ගැන අපි කියන්නේ මුළු සභාවම කනගාටු වෙන එකක් නේ. හිත පිට යන එක හොඳ නෑ නේ. ඒකට පිට යන එක කාගවත් මෙහිමත්තර කයට එන එක කොච්චර සතුටද? ඒ සතුට කවදාකවත් වාර්තා කරලා තියෙනවද? හිත පිට යන හැමදාම ආපහු එනවනේ. එහෙම නැත්නම් අපි ගිය තැන ඉන්න බෑ. තේරෙනවද? ඒක කවදාකවත් දකින්න බෑනේ මානවයාට. ඒ මොකද අපි මේ ගියේ හිත පිට යෑම නරකයි කියන මේ පශ්චාත්තාපේ නිසා, කුකුස නිසා, සැකේ නිසා ආපහු ගෙදරට ඇවිල්ලත් දඬුව චෝදනා කරනවා. මිනිහා ගෙදර ආවට පස්සේ බැනලා වැඩක් නැහැ නේ. වෙන ගෑණියෙක් එක්ක බුදියන් ඉඳලා ආවත් ගෙදර ආවනේ. දැන් බැන්නට පස්සේ වෙන්නේ තවත් ගුටි කන එක විතරනේ මිනිහාගේ. මේ පර 70ට මේක තේරෙන්නේ නැහැ නේ. මිනිහ ගෙදර දැන් ඊට පස්සේ උදේ එකක් දීලා අර මේක ලාන්න ඕනේ මේ වෙලා ගියා මට පොඩ්ඩක් හැකේතුන කවුරු හරි ෂැට් උනා දරි මේක ප්‍රශ්නයක් නැහැ. මේක නෑ මේ මනුස්සර රුස්සන්න පටන් ගන්නවා ඔරොප්පු කරන්න හදනවා මේ ගිට ආපු මනුස්සයාට. අන්නන් දෙපා සෝදා ගනිමිරන්දා. ඊට පස්සේ ඕනේ ධම්මදිනාව එහෙම තමයි කෙරුවේ. ඒ සාම්ප්‍රසයිල ගියා මගේ අතත් මට අත තියන්න දෙන්න එපා. ඊට පස්සේ මෙයා දැනගත්තා මොකක්ද අප්සෙට් එකක් කියලා කණ්ඩ දීලා රැය නිදාගෙන පහුවෙන්ද වගේ ඇව්වා. ඔය කවදාකවත් මට මෙහෙම කරලා නැහැ. කවුරු හරි පිළිබඳව හිතක් පහළලා තියෙනද? ඇයි එහෙම කෙරුවේ? නෑ එහෙම එකක් නෙවෙයි මට මේ වෙන කෙනෙක් එක්ක ඇසුරේ පාවුණා මං ඊයේ භාවනා කරලා මම වෙන තැනකට ගියා. මං ඔබට කියන්නේ හිටියේ මං අද යනවා. ඔබ මේ ගේත් තියාගනි මිනිහෙක් කොන්න මිනිකුත් ගෙනත් දෙන්න වස්තුවක් තියෙන පරිභෝග කරවා. ඉතින් ධම්මදී නෑ ඔය ඉතින් ඔයා යනවා නම් මටත් මේකේ ආසාවක් නෑ මටත් බැරිද ඔතෙන්ට යන්න. ආපෝ ගෑනුන්ට කොහෙද භාවනා කරන්නයි. මුන් අම්මත් තාම ඇදිමිටේ උඹට හරියන්නේ නෑ. ධම්මදී ඒක හරියන්නේ නැන්නේ කමන්නේ ගියාට ගමන් ප්‍රශ්න නෑ නෑ ඉන්නේ කිව්වන් දොර අරපන් දොර දන් දෙනවා. ඔක්කොටම යන්න කිව්වා මේ බුද්දල් ඔක්කොම අර යන්න කිව්වා අපි දිනේ යම් පාට බැලලා කියලා. අනේ ධම්මදී නෑ ගිහලා අර මනුස්සයාට විසාකාට ඉස්සෙල්ලා නිවන් දැක්කා. ඔය ධම්මදින කවදාකවත් ඉසකාවගේ හිත කැඩුවේ නෑ. මාව අල්ලන්න එපා අනම්මනම් කිව්වයි කියලා. ඒ වගේ ගෙට ආපු මිනිස්සයාට හරි නෑ එහෙම අනම්මනම් කරන එක. නැද්ද මං ආන්නේ? තේරුණා කියලා හිතනවාද? පොයින්ට්ස් 3ක් මම දැන් කිව්වා. 3ක් මතක තියෙනවද? මට තේරුණ විදිහට ස්වාමීන් වහන්සේ එක පොයින්ට් එකක් තමයි මේ හිත ගියයින් පස්සේ ඒකට කනසල්ලු වෙන්න හොඳ නැහැ. ආවයින් පස්සේ අයියෙන් කියන්න ඕනේ. ඒක හොඳ දේවල් ඔය කියන්නේ. ආවයින් පස්සේ ඒකට සතුටු වෙන්න. ඔරොප්පු වෙන්න එපා. තුන්වෙනි එක ඇඟ ගැස්සනවා කියන්නේ ඇඟට හිතට ආවා කියන හිත ආවා කියන. උඹට අම්මව තෑගි දෙන්න වගේ. මේවත් කියන්න පුළුවන් වෙච්ච එක ගැන. මං කියපු එකම නෙවෙයි. ඉතින් මේ ටික දන්න එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් මේකට අපි කොච්චර බය වෙනවද බලන්න රෑ දෙරහැ මැද මට ලියන්නේ. අනේ ස්වාමීන් වහන්සේ හිත පිට ගියා එනකොට සහලවල ගියා. මං කියනවා අනේ ඉන්න ගහපන් ගණන් බලපන් මට මොකෝ මං ඕක ගණන් ගන්නෑ. මේක නැවත නැවත කරනවා නම් කොච්චරක් ඉගෙන ගනිද අපි පිට යන හිත නැවත පැමිණීම පිළිබඳව. බුදුරජාණන්සේ අවස්ථා 4ක් කියලා තියෙනවා. පිට යන හිතක් නැවත එනකොට සරති විවරති උත්තානි කරෝති දේසේති කියලා 4 පොලක් පෙන්වන නිවන් දකින්න ඇති. පිට ගියාට පස්සේ ඒක මෙනෙහි වෙනවා. පිට ගියා. එකනේ ලියලා තිබ්බේ. ඒ ලොකු දියා. ඒකට සරති කියලා කියන්නේ ඒකට සතිය. විවරති ඒක හෙලි කරලා දක්වනවා මම අරමුණේ නැත. ඒක සාමාන්‍ය අරමුණේ ඉන්නකොට තියෙන එකට වඩා බොහොම උත්කෘෂ්ඨ දෙයක් තමයි විවරණය කරලා. උත්තානි කරෝති මේකම මගේ ජීවිතේ ලැබු පළවෙනිම අත්දැකීම ඕක දේශනා කරන්න කාගේ හරි ළඟට ගිහිල්ලා කියනවනේ ඉස්සර නම් මං හිත පිට ගියාම අඬනවා. දැන් මං දැක්කා හිත පිට ගියාට පස්සේ ගිය බව දන්නවා. ගිය තැන දන්නවා. ආවත් දන්නවා. මට මේ කාටද කියන්න ඕන. කවදාකවත් වෙන්නේ නැහැ කියනවනේ ওই ටික බුදුහාමර ලෝකේ පහළුන්නේ නැත්තම්. කාටවත් හිතෙන්නේ නැහැ මේකේ හරයක් තියෙනවායි කියලා.
අපිට පේන්නේ පිට ගියාට පස්සේ කන්දොස් කිරියාව. ඒ නිසා හැම වැරද්දකම හැද පිට යන තැනකම නිවන් දොරටුවක් තියෙනවා. ඒක එක දවසෙම අහුවෙන්නේ නැහැ. මෙහෙම කරගෙන යනකොට ඒක තමයි පරියන්ක වෙන්නේ. අපේ ඒක තමයි භාවනාව. ඒක තමයි සත්‍ය වෙන්නේ. ඔබ ඵලයන් යන තැනක එන හැටි බලනවා. තේරුණාද? හරියන යන්න දෙනවා. සානස දැන් ඒ ආවයන් පස්සේ භාවනාවක් වෙන්නේ නැහැ. ඒක ඉවරයි. ඔය දිගට යන එකයි තියෙන්නේ. ආයෙත් පිට යනවා, ආයෙත් එනවා. ආයෙ පිට යනවා, ආයෙත් එතකොට මම ඕනේ නැහැ. ඒ දැන් ඊට පස්සේ කරන්න කිව්වොත් තමයි හයියෙන් හුස්ම ගන්න යන්න වෙන්නේ එතකොට. අර ගිය පාර ටිකේ ආම්දුර කියන හොඳට සක්මන කරනකොට කම්මැලිලු ඒකාකාර නිසා ලනුපෙදුරේ භාගයයි ටයිල් එකේ භාගයයි දීලා විද්දලු. මුද්දට සතිය පිට මම කොම්බ වාගේ මෝලෙක් බං. මෙච්චර ලස්සන භාවනාව යද්දි අනේ ඒ ආම්දුර යන කම්මේ ඒක ඇද ඇද ගැහුවා මං. කියන්නේ සක්මන ඒකාකාරී වෙනකොට භාගයක් තියෙනවා කකුල බිම. භාගයක් තියෙනවා ලනුපෙදුරේ අර යන දෙයට යන්න දෙන්නේ අපි මේ විහිම්පල් කියලා එකක් තියෙන සංසාරේ ජීවිතේ මල් විහිම්පල්. භාවනා යනවනම් හිත පිටිගියොත් ආපහු එනවා. ඒ වෙලාවේදී අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් එහෙම නැත්නම් භාවනා කැඩනොයි කියලා හිතුවොත් සතිය නෙවෙයි මේ ගුණේ කියලා හිතුවොත් ඒක තනිකර 100%ක්ම මගේ වැරද්දක් කියලා මම බාර ගන්නවා. ඒයි පඬිස්සංශ කියන්නේ ඒකට කවුරුත් දන්නේ නැහැ. ඒක කියලා දෙනකන් ගුරුවරයා ඇති වැරද්ද. හැබැයි ඒක කිව්වට ඇහෙන්නේ නැතිකමක් මම දකිනවා. හැමදාම මම මේ වගේ නඩුවක් දෙකක් අහනවා මේ සභාවේ. ඒ වුණාට ඒක උඟ දෙනෙක් ඒක නැවතත් ඒකම highlight කරලා කරනවා. ඒගොල්ලෝ කොච්චර කැමති වෙයිද හිත පිට යනවට. නැද්ද මං ආයේ. තේරෙනවද? හිත පිට යනවා කියන්නේ නිවනක්. ඒ ඕන දහවදුරේ පළච්චා. හැබැයි අපේ අම්මගේ වෙලා තියෙන්නේ කොල්ලෝ හිත පිට ගියාට අම්මා ගණන් ගන්න නැහැ. කෙල්ලෝ පිට ගියොත් නම් හැබැයි ඉලපතෙම්ම තමයි ගහන්නේ. කෙල්ලෝ ගිහලා මොනව කරගෙන යනවද දන්නේ නැහැ. කොල්ලෝ ගහෙන් ගහට හුජ්ජ කරන්න බල්ලෝ වගේ කියලා අපේ අම්මා කියන්නේ. කෙල්ලන්නේ ඒව කරන්න බෑ. එනිසා උඹ හිත හදපන් කොල්ලෙක් වගේ. මොකද කියන්නේ? කෙල්ලෙක් වගේ හදන්න. ඒ නම් ඉතින් චරිචුරු තමයි. හැමදාම උඟක් කාම දුර තියෙන ගෑනු හිතක්. හැමදාම චරිචුරු තමයි. මෑණියුරු නම් ගන්නම දෙයක් නෑ හිතක් නැතුව වගේ මට පේන්නේ. අඬනවා කියන්නේ චරිචුරු ගන්නවා කියන්නේ අල්ලපු ගෙදර ප්‍රශ්නයක් තිබ්බත් අඬනවා. මං කියන්නේ හොන්ත පිරිමි හිතක් හදාගෙන ඔබ යන්නේ තොප්පල. තොපට එපා නම් එක වාරයක් අපට 10 වාරයකට තොප වේවා. බලන්න. අප එනකොට බලනවා උන්ටට බලනවා බණින්නේ නැහැ. ගෙට කොට වෙන්නේ වීඩියෝ ගන්නෙන්ද පිටිවස දොරෙන්ද ඉස්සරහ දොරෙන්ද ගෝසා කරන්න එපා ඒ වෙලාව. ගෝසා කෙරුවොත් වැඩි කචා. ගෙට එන හැටි බැලුවොත් ඌ විසින්ම හැදිලා. ඒක 4 වෙනි කාරණා. තාත්තින ප්‍රශ්න නෑ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. කොහෙන්ද මේ හොල්මන හොයාගත්තේ? ඈ? ස්වාමීන් වහන්සේ 24ක් විතර ඉන්නේ ආරෝස්ලාවත් මේ ෆැසිලිටේටර්ස්ලාවත් බොරු කාර්යෝනේ. ආරෝස්ලාත් නෙමෙයි ෆැසිලිටේටර්ස් නෙවෙයි මොකක් හරි ගමන්නේ මේ වලලු කර තමයි ප්‍රශ්න තියෙන්නේ. 8 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමුව ලනුපැදුර මුල හිටගෙන මම දැන් මෙතනයයි දැනගතිමි. ඉන්පසු කීප වතාවක් නොනවත්වා ශරීරයේ වේගයෙන් සක්මන් කළෙමි. ඉන්පසු නැවතත් මුලට පැමිණ නැවතී සිහිය ඉරියව්වේ වරහන් ඇතුලේ සිටගෙන සිටින පිහිටවා සක්මන පටන් ගතිමි. සිහිය පාදයේ අඩියටත් යම් විටක චලනයටත් පිහිටු වෙමි. අඩියට සතිය පිහිටන විට ලනුපැදුරේ රළු ස්වභාවය අඩියට දැනුනි. නමුත් වම් කකුලට වඩා දකුණු කකුලේ ස්පර්ශය වැඩිපුර දැනුනි. චලනයට සිහිය යන විට වම් පාදයේ සහ දකුණු පාදයේ ගමන වෙන වෙනම නිරීක්ෂණය කළෙමි. එවිට දැනුනේ වම් පාදයේ නැවීම දකුණු පාදයට වඩා අඩු බවකි. සතිය එක් කොනක සිට අනෙකට ගමන් කරන තෙක් නොකඩවා පවත්වන්නට යම් අවස්ථාවල පිළිවන් විය. නමුත් හැරෙන විට සිහිය බිඳී යයි. නැවත සිතිවිලි වලට හසු වෙයි. එවිට හැරෙන ස්ථානයේ මොහොතක් රැඳී සිට ඉරියව්වට නැවත සිහිය ගන්න උත්සාහ කළෙමි. පරයන්ක භාවනාව. පරයන්කයට හිඳගත් විට හිඳගෙන සිටින ඉරියව්ව සිහියෙන් දැකීමට උත්සාහ කළෙමි. ඉන්පසු පිම්බීම හැකිලිම වරහන් ඇතුලේ ශරීරයේ උස් පහත් වීමට සිහිය පිහිටුවෙමි.
එවිට සිහිය හැකිලීමේ සිට නැවත පිම්බීම දක්වා ඇති හිස් අවකාශය දැනගතිමි. එය කීපවරක් නිරීක්ෂණය කළ පසු නැවත සිතුවිලි ඔස්සේ ගමන් කළේය. නැවත සිහිය පැමිණි විට මාගේ වම් අත සහ දකුණු අත එක්ව තිබූ ස්පර්ශය නොදැනිනි. ඉන්පසු කයේ සෙමින් චලනයක් නිරීක්ෂණය විය. එය පිම්බීම හැකිලීමට වඩා ප්‍රකට වූ හේයින් එයට සිහිය පැවැත්වුනි. එම චලනය තුල සිහිය වැඩි වේලාවක් පවත්වන්නට හැකි විය. වරහන් ඇතුලේ පිම්බීම හැකිලීමට සාපේක්ෂව සිහිය පැවැත්වීමේදී නව අත්දැකීම් දෙකක් නිරීක්ෂණය විය. ශරීරය තුල ඊතා සියුම් කම්පනයක් වරහන් ඇතුලේ කෘමි සතුන් දඟලනවා වගේ දැනුනි. මට එය තිබෙනවා යයි දැනුනේ එය විටින් විට නවතින විටදීය. ස්පර්ශය නොදැනී ගිය වම් අතේ මාපට ඇඟිල්ලේ නාඩි දැනෙන්නට විය. ටික වේලාවකින් හිස කිරා වැටි ඇති බව දැනුනි. පර්යංකය අවසන් වන තුරම කිරා වැටීම තිබුණි. කිහිපවරක් සිහියෙන් හිස එසවිය. බාහිර ශබ්දවලට සිහිය තිබුණු නමුත් යම් අවස්ථාවල සිතුවිලි වලට හසු වී ඇති බව වැටහිණි. මේ දෙක බෙදා ගැනීමට අපහසු විය. ඔබ වහන්සේගෙන් කමඨහනක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේකත් හොඳ නිරීක්ෂණයක් තියෙනවා. එල්ලයක් කඩෙමි නැතුණට නිරීක්ෂණයක්. ඊට පිට ගිහිල්ලා ආපහු පිම්බි මැකිලිමලා හිට පිට ගිහිල්ලා ආපහු එනකොට පිම්බි මැකිලිම පේන්නේ නැහැ. වෙන කම්පන චංචල වගේක් පේනවා. ඒ කියන්නේ අතරමැද පිම්බි මැකිලිම තුනි වෙලා. ඉතින් ආපහු එනකොට පිම්බි මැකිලිම වෙන ආකාරයක්, විතර සටහනක්, වෙන ස්වභාව ලක්ෂණයක් පෙන්වන්නේ. ඒ ගැන සැක කරන්න යන්න එපා. කයේනේ. ඒ කියන්නේ අර හිත පිට ගිහිල්ලා රොම්පි වල්ටුවර යද්දි ආනපනෙ වැඩිලා. ආනපනෙ පිම්බි මැකිලිම වැඩිලා සතිය වැඩිලා. ඒ නිසා නැවත ගෙදරට එනකොට යනකොට තිබුණු පිම්බි මැකිලිම වැඩි ඒකේ වෙනස් ආකාරයක්, වෙනස් සටහනක්, වෙනස් ස්වභාව ලක්ෂණයක් තියෙන්න පුළුවන්. එතකොට කලබල කෙරුවොත් තමයි අපිට හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙලා පව් සිද්ධ වෙන්නේ. කර්ම රැස් වෙන්නේ. නෑ ඒකම තමයි. මම ගෙදර නැති වෙලාවෙ ඒකේ වැඩිමක් වෙලා තියෙනවා කියලා බැලුවොත් අනිත්‍යයට ඉඩ තියෙනවා. නැත්තම් ඉතින් අර යනකොට තිබුණ එකම ආපහු අපේක්ෂා කරනවා නම් අනිත්‍ය වෙඩෙන්නේ නැහැ. මීට වැඩි හුඟක් විසිතුරුව මේක කියනවා. මම හිත පිට ගියේ හිතවිලි වලට මම හිතවිලි ඉන්නකොට මට පේනවා පිම්බි මැකිලිම කැඩි කම්පන චංචල වලටපත් වෙන දේ හිතවිලි වල ඉඳද්දිම බලන්න පුළුවන්. නැත්තම් බලන්න හිටපු ආනාපානේ හිත පිට ගියේ ඒකේ සද්දේ හරි වේදනා හරි ඉඳලා බැලනකොට ආනාපානේ සංසිඳනටි පේනවා. ඒ කියන්නේ එතන භාවනා වෙනවා. නැත්තම් සියුම් වීම වෙනවා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා කවුරක්වත් ඕනේ නැහැ භාවනා කරන්න. කවුරුහරි හිටියොත් අවුල් කරන එක විතරයි කරන්නේ. මම හිටියොත් අවුල් කරනවා. පිට ගියේ හිතේ ඉඳගෙන ගෙදර දිහා බලලා හිටියොත් ගෙදර ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඉතින් ඒක අර හුඟක් වෙලාවට මෑණිවරුන්ටත් බලපානවා ඇති. ගියත් තැනත් බලපානවා ඇති. ඕගොල්ලෝ මෙහි ඉනකොට ගෙවල් වල ප්‍රශ්න කොච්චර ලස්සන විසඳෙනවද බලන්න. මේ මල හොල්මන් හිටියානම් ගෙදර අර මගුලටත් ඇඟිලි ගහනවා මේ මැගිල්ලටත් ඇඟිලි ගහනවා ගෙදර ප්‍රශ්න හොෝගා. මේ දවස්වල මේ මිනිස්සු මට ටෙලිෆෝන් කරලා කියනවා අනේ සාන්ත කොරෝනා තිබුණා කමක් නැහැ. මේ දවස් 10ක්ම තියන්න කියලා. එමෙ ගෙදර හිටියොත් මල කචල්ලි නැද්ද මං අහන්නේ. ඉතින් අනේක්මන්ට මැරලා ඵලයල් අප්පා. ඔය ටික මක බැවිලා ගියාට පස්සේ ඉන්න මිනිස්සු සන්තෝෂෙන් ඉන්නවා. ඒ නිසා මම නැත්තම් ගෙදර ෂෝක් එකට ආනපානෙ සිද්ධනවා. පිම්බි මැකිලිම වෙන දෙයක් පාටපත් වෙනවා. ආනපානෙ වෙන දෙයක් පාටපත් වෙනවා. හතියක් තියෙනවා. අදහා ගන්න බැරි තරම්. අපෝ ගෙදර ඉල බලනකොට තිබුණු ආනපානෙ වෙනකොට කම්පන චංචල තියෙනවා. ඉතින් පොතේ තියෙනවා ඒ කම්පන චංචල කියන්නේ ආනපානෙ වෙන ආකාරයක්, වෙන ස්වරූපයක්, වෙන සටහනක්. ඒක ඔක බාරගත්තට ඉවරයි. ඉතින් මේක දකින්න නම් හිත පිට යන්න ඕනේ කියලා මම සාතිකයක් දෙනවා. කවදාකවත් නැත්තම් භාවනාව හැදෙන්නේ නැහැ. එහෙම නැත්තම් කියන්න පුළුවන් කවදාකවත් ධ්‍යානයක් අතර ඉඳදී නිවන් දකින්න බෑ. ධ්‍යානෙන් එළියට එන්න ඕන. ඉතින් මේ හිත පිටේ යෑමට මෙච්චර චෝදනා කරන කෙනා මුලින් කරන චෝදනා ඇත්තටම ඇත්තයි. මෙතෙන් ගියාට පස්සේ පේනවා මේව නිකන් අපි හුඹස් බයට කෑ ගහනවා මිසක් පිට ගියාට එනවා. ආපු බව දැනගත්තා නම් ආයේ ගොරවන්න යන්න එපා. එනකොට යනකොට තියුණ gedara ස්වරූපේ නෑ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඒක හැබැයි ලියනකොට හරි විසිතුරුයි ඒ ගමන මම නැති වෙලාවේ භාවනා වැඩිලා. ඒ ටිනටාන් කියන ඒ වියට්නාම් හාමුදුරුවෝ ළමා උයනක් හදලා තිනවා. පොඩි ළමයි නිතර එනවා ඉතින්. ඉතින් ලස්සන කෙල්ලෙක්
අවලු සෙල්ලම් කරන්න. ළමයි නෑ. ඊට පස්සේ තින්නට්ටන් කතා කළලු දුව මෙන්න මේ දොඩම් ඉස්මෝගයක් ගැනත් තියලා ගියා. ඔයාගේ කොටස අරන් තියලා යන්න. මන්ට එපා දොඩම් කිව්වා. නෑ කමන්නේ. ඔයාගේ අයින් කළා තියලා යන්නකෝ. පස්සේ අනික් කට්ටිය ඇවිල්ලා බොයි කියලා ඉතින් මම වීදුරුවකට දාලා කන්ද උඩට නැගගලු. යනකොට එහෙ කොල්ල විතර නටලා ඇවිල්ලා දැන් කිව්වලු මාමේ මේ තින්නට්ටන් මාමේ මට දොඩම් ඕනේ. ඊට වගේ වීදුරු බොණ්ඩේ කිව්වලු. අම්මෝ මාමේ මේ බාන්නකෝ ඒක භාවනා කරලානේ. ඔක්කොම තැම්පත් වෙලා කිව්වා. ඒකෙන් තමයි ඔය මයින්ජා කියන එක ලෝකෙට ආවේ. මම මේ සෙල්ලම් කරන වෙලාවේ මේ දොඩම් වීදුරු භාවනා කරලා. ඔක්කොම තැම්පත් වෙලා. අතේ තිය හැටියන තැම්පත් වෙන්නේ නැහැ. ඉතින් ওই ටික දකින්න අපිට කොච්චර කල්යයිද? ඉතින් අපි එනකොට දොඩම් විදුර තැම්පත් උනායි කියලා දොඩම් විදුරත් එක්ක රණ්ඩු කරලා හරිනවයි. මම සෙල්ලම් කරාට දොඩම් විදුර භාවනා කරලා. ඒකක් ලියන්න මොන තරම් විචක්ෂණ ඥානයක් ඕනද කියලා බලමු. අපි යනවා ඊගාවේ. 9 වෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දෙපතුලේ වැලි පොළවේ ගැටෙන ස්පර්ශය වෙත සිහිය යොමු කර සක්මන් කළෙමි. වම් කකුලේ විලුඹේ වැලි පොළවට තදින් ස්පර්ශ වී විලුඹේ බාහිර ධාරය වැලිවල ස්පර්ශ වී විලුඹේ මාපට ඇඟිල්ල සහ ඊට යාබද ඇඟිල්ල පොළවට අවසාන වශයෙන් ස්පර්ශ වී මාපට ඇඟිල්ල දැඩි පීඩනයක් පොළවට දී වම් කකුල එසවුනි. එවිටම වාගේ දකුණු කකුලේ විලුඹ පීඩනයක් සහිතව යලිදු දකුණු කකුල පොළවට ස්පර්ශ විය. මෙලෙස කකුල් දෙකේ මාරුවෙන් මාරුවට සිදු වුණා. මේ යාන්ත්‍රණය දෙක බලා සිටියෙමි. පර්යංක භාවනාව. පර්යංකේ වාඩි වී නාස්පුඩුවල ආශ්වාස හා ප්‍රශ්වාස වෙත හිත යොමු කළෙමි. දිගු ආශ්වාසයක් කෙටි ප්‍රශ්වාසයක් හොඳින් දුටුවෙමි. එහි උණුසුම් ගතියද අත්විඳෙමි. ඉන්පසු මා නොදැනීම ඒ දැනීමෙන් මිදී කළු කුහරයකට යන්නාක් මෙන් කිසියම් ආගාදයකට ඇදී ගියෙමි. ආගාදයක් වෙන්න ඕන මං හරියටම වචනේ දන්නේ. ඇදී ගියෙමි. පය භාගයකට පසුව දන හිසේ වේදනාවෙන් මා යලි ඇස් ඇරියෙමි. මා නමුත් නිදාගෙන නොසිටි බව දැනුනි. තෙරුවන් සරණයි. ඔය දැන් මේක විස්තර කරපේකමයි. නිසා ඕනෙම දෙයක් කළා ආපහු ගෙදර එන්න පුළුවන් වේදනාව නිසා කුඹියක් නිසා. නමුත් එනකොට තමයි ආවට පස්සේ තමයි දන්නේ මෙතෙක් වෙලා අප මං ඉඳලා තියෙන දන්නේ නැත්තන කියලා. සර්වඥාන්තේ විස්තර කරනවා දන්නේ නැත්තන ඉඳදී දන්නේ නැත්තන දැනගන්න බෑ. ඒක ඇබැග් එකකින් හෙල්ලුම් කවට පස්සේ තේරෙනවා මං ඉඳලා ආවේ දන්නේ නැත්තන කියලා. ඉතින් එතකොට මෙයා තුල හිතක් ඇති වෙනවා දන්නේ නැති බව හොඳද දැනගත් එක හොඳද කියලා. ඉතින් තමයි භාවනාව තියෙන්නේ. ඒ විදිහට නොදැන හිටපේ කොහොඳද වේදනාව හොඳද? අපි බලාපොරොත්තු වෙන අනිදාසේ දිනකොට ඒකත් ලියයි කියලා. ස්වාමින් වහන්සේ දැන් අපිට Zoom එකේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන්. තව ධම්මචරිණි මෑණියෝ එවලා තියෙනවා උදේ chat එකේ තිබ්බ ප්‍රශ්නයකුත්. ඔය කවුරු හරි කමන්නේ කතා කරන කට්ටිය මෙතෙක් කතා කරපේව ආයෙ ප්‍රශ්න ගන්න එපා. ඊට අමතරව අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. චංකමි ඔයාගේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය is in English ස්වාමීන් වහන්සේ. Most venerable Bhanta, walking meditation, noted initial standing with more weight on right foot on carpeted floor. The coolness of the areas between the toes were different in each foot, felt more on the right. The hardness of the foot compared to softness of carpet was observed. There was warmth in the heel compared to the toes in both feet. The mind wandered a few times but brought back to placing one time and lifting another time. Daily mindfulness. Tried to eat mindfully, noting the smell, textures, shapes of the components in the bowl of porridge before eating it. The warm temperature was noted and the steam coming from the bowl. Each mouthful was placed, noting the different textures of the nuts, dried fruit, and noted them as different dhatu, the hardness, patavi, of the nuts. Softer fruit, the apo of the water and milk, and the cooling down of the contents, tejo, compared to the start of the mouthful. The difference in taste of the different nuts and seed observed, including bitterness, milky taste, sweetness,
the separation of the husk in some seeds, and changes within the mouth when it was on the tongue compared to against the roof of the mouth. With much gratitude to you and organizers. End of the report, Swamin Wahanse. So whenever you see hardness, stiffness, tension, heat, cold, whatever the substance, if you feel hard, your bodily part is soft. If you feel the hardness to the tongue is softer and the particle is hard. And if the part is heat, the tongue is cooler. So always 50% we can understand, other 50 is coming from the inferential knowledge. So inferential knowledge get lost if you are much interested in what is outside. So therefore, whenever you are feeling, you have to understand it's always relative, always comparative. So that comparative knowledge is inferential, it is deductive knowledge. So those who have deductive knowledge or inferential knowledge, they can understand each and every moment. There are 1,001 of bits of information. How little we are noting. So therefore, develop your vigilance, develop your immediacy, and catch as much as possible information. That is called sap of the Dhamma or the taste of the Dhamma. Please continue. Next. Second English report, Swamin Wahanse. Paying attention to breath while sitting, what did I do? On the 7th January, I sat like a pyramid very comfortably, closed my eyes and started sensing the in-breath and the out-breath at the tip of the nose. What did I feel? After about 10 breaths, I was in an extremely quiet and empty place. Lost the boundaries of the body, lost the sounds, very comfortable. I sat there and then I felt as I fell again to another deep, quiet place. I stayed there and then I fell again to another deep, quiet place. Each of these fall comforts levels have increased. I cannot remember how long I stayed like this, but I think I came off from it when I felt like. This happened in the light after the sitting. I was thirsty and made tea and sat down. I felt tiny little ant-like sensation in the lower body. I didn't take it seriously and I thought maybe I need to dust all the cushions. Anyways, I went to sleep. And this tiny little ants-like sensation started from the soles of my feet and propagated towards my legs and organs of the lower body. I felt uncomfortable and I was scared whether I was infected by something. This tingly and walking-like sensation continues for a few days. From the 7th Jan night, it was prominent in legs and my down body organs. After 3 days, and then it started to move to the upper body. It continues during day and night, pretty much all the time. For these 3 days, after I removed my resistance to it, I felt it like a continuous internal message, like a sensation. It was more prominent in my right breast than the left. And it has a kind of a rhythm and continuation. It happened several times of the day. I also felt as if my neck was pulling up. While I was meditating, this happened few times, and I let it happen. Sunday the 17th January, sensation moved to the face. It was strong, gradual massage that starts from the tip of the nose and moves the cheeks, lip areas, all over the face. But the forehead sensation was different. It was as if cold drops of water were falling in beautiful rhythmic pattern to my forehead. By this time, the sensations on my ears was like 2 ice cubes stuck on my ears. Nothing uncomfortable. When I was going to get up from the sitting, the sensation on my feet was as if I stepped into the cold ice bath. Yesterday, the 18th January, this sensation moved to the brain. The sensation was a very strong internal message inside the brain. It was going through rounds predominantly on the left brain more before it moved to the right brain.
and then from both sides it pushed inward strongly a few times. I just let it happen and watched. By the night time, the sensations moved towards the bottom lower area of the brain with a tingly feeling, and by this time I was pretty sleepy. I found it uncomfortable sleeping upward, so I decided to sleep sideways. Your advice is much appreciated. May the blessing of the Triple Gem be with you and wish you the very best of health and long life. End of the report, Swamin Wahanse. So you have so much of love to your body. Your self-love is throughout in the report. Instead, if you can see tingling, heating, all the kind of thing, without mentioning your body parts, you are more closer to the deep Dhamma. But all the time you are related to the body. Is lower part or the lips or the breast or whatever may be, that means your self-love. That is why you can't go to Nibbana. Otherwise, if you can see their nature, their sabhava, then your body is the playground. So you have to look at the stiffness, tension, movements. So it is not necessary to write all the way long. You are writing because your self-love, you love your body so much. So therefore, get rid of the body parts out of the report and just write how do you feel, different sensations. Then it is more closer to the deep Dhamma. So I hope definitely in time to come, you will start writing short report, short and sweet, removing your body parts, and then you can see every time it is happening. Whether you are meditate or not, meditating only they become amplified. So please get rid of the body parts, then you easily can go to the higher Dhamma. We are moving to the next. තුන්වන වාර්තාව ස්වාමීන් වහන්සේ අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අවසරයි එදිනෙදා කටයුතු වලදී සිතට ආ ද්වේෂය පාලනය කරගත නොහැක මුළුගතම රත් වී දැවේ මෛත්‍රී භාවනාව වැඩුවෙමි తాවකාලිකව යටපත් වූවේය මේ සිතුවිලි මාගේ නොවේයයි සිතුවෙමි මේන් මාගේ සිත කෙලසෙනවා නේදයි සිතුවෙමි ඒ කිසිවක් පාලනය කරගත නොහැකි විය සිත දුකට පත් වී කඳුළු වැගිරේ මාගේ සිතෙහි මෙපමණ කාලයක් ද්වේෂය පවතින්නේදයි සිතූ විට පුදුම සිතේ මාගේ පාලනයෙන් තොරයි මාගේ කැමැත්ත පරිදි දේවල් සිදු නොවුණු නිසා බව වැටහේ පාත නමස්කාරව ඔබ වහන්සේගෙන් උපදෙස් පතිමි බුද්ධි කරුණාකර සතිය පිහිටවන්න අප්පා ආනාපානේ කරන්න ඌවට යන්න පුළුවන් හිත අනිද්දා මේ පටන් ගන්නකොට ඌවත් එක කොහෙ පටන් ගන්නද මේ ඉඳගෙන ඉන්න පුරුදු වෙන්න එක තැනක සක්මන් කරන්න පුරුදු වෙන්න එක තැනක ආස්වාස් ප්‍රසවාසය පුරුදු කරන්න එක තැනක ඒ වෙනතු ඌවෙන් අල්ලන්න පටන් ගත්තොත් කොහෙ කඩන්නේ ඉතින් ඒක නිසා මූලික උපදේශ ටික අහලා කරුණාකර සතිය පිහිටවන්න ওই තැන තමයි කවුරුත් ඉන්නේ නැවත අවශ්‍ය මේ ඉන්ද්‍රිය ධර්ම වඩා ගන්නද කොහෙ වඩන්නේ ඉතින් ඕක තමයි ඔය මේ අමුවම කනවා කියලා කියන්නේ. ඉදී ඉදින් ඉතලා කණ්ඩ හදනවා. කරුණා කරලා ඔය අල්ලබනල එක හුස්මක් අරගෙන ඒකේ විස්තර ලියවන්න. එක පියවරක් තියලා ඒකේ විස්තර ලියවන්න ඊට පස්සේ අපිට පුළුවන් සාකච්ඡාවට යන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මා ඇඳට වී සතිමත්ව සිටින විට ප්‍රකට වූ සියුම් හුස්ම දෙසම බලා සිටියෙමි. එවිට නාසය පටන් ගන්නා තැනත් නාසය දිගේ යන බවත් නාසය අවසානයේ වඩාත් හොඳින් ප්‍රකට විය. තද ගතියක් වැනි වැඩියෙන් ප්‍රකට වූ නාසයේ අවසානයේ දැනීම නිසා ඒ දෙසම බලා සිටින විට බලාගත් වතම පොඩ්ඩක් ඇතුළට ගිය බවක් දැනිනි. පසුව තද නින්දක් අවදි වූවා වැනි හැඟීමක් සමග මොකද්ද වූයේ සිහිපත් කළ නොහැකි වූ අතර පෙර සඳහන් කළද හුස්ම අවසානයේ දැනුණු තද ගතිය සිට බලා සිටි බව නම් සිහිපත් විය. ඇහැරුණු පසු මුලින්ම අරමුණු ඌදය බැලියමුත් එය සිහිපත් නොවුනි. එසේම මෙය පෙර කිහිප අවස්ථාවක් වූ බවත් තද නින්දෙන් අවදි වූවා වැනි හැඟීම හැර පැහැදිලි නැති නිසා එය ඔබ වහන්සේට වාර්තා නොකෙලෙමි. හුස්මේ අවසානයේ දැනීම දෙස බලා සිටි නිසා මෙය ඌවේද යන්න සිහිපත් වීම නිසා අද වාර්තාවට ඉදිරිපත් කළ අතර එය තහවුරු කර ගැනීමට නැවත වෙන්නට ඇරියමුත් එය නොවිනි. අඩුපාඩු ඇතත් පෙන්වා දෙන සේක්වා. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. ඔය වේබුසෑඩොත් කියනවා කට්ටිය බුදිය ගන්න ඇඳ හදලා ඒක බුදිය ගන්න තමයි භාවනා කරන්නේ. බුදියන්නද බුදු වෙන්නද කියලා කියන්න අමාරුයි. ඉතින් බුදියන්න ඕන නම් ඇඳ හදලා භාවනා කරන්න. බුදු වෙන්න ඕන නම් ඉඳගෙන කරන්න. එතකොට ඕක අවදියෙන් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා
මේක යන්න හදන පාරට අනුග්‍රහ කරන්න නම් 4 ඉරියව්වෙන් අනුග්‍රහ කරන්න. එතකොට අවදි ඉරියව්ව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ ඉඳගෙන ඉන්න එක. නැත්නම් කොට්ටේ එලලා පියලා හරි ගසලා තියලා හොඳයි බබා එන්න බුදිය ගන්නකො කියනවාද නැත්නම් බුද්ධි වෙන්න කියනවාද කියන එක අමාරුයි. ඒ නිසා ඕම හරි කරන එක ලොකු දෙයක්. ඕම කියලා ලියන එකත් ලොකු දෙයක්. නමුත් ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. කරුණා කළා නැවතත් මේ මූලික උපදේශ ටික ලැබලා නිශීදති පල්ලංකම් ආපුචිත්වා කියන තැනින් පටන් ගන්න ලොකු වෙනසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර කරන ලද කුසලයක් නිසා මීට වසර 4කට පෙර ඔබ වහන්සේගෙන් භාවනා කමටහන් ලබා ගැනීමේ වාග්ය මට හිමි විය. මා සහභාගී වූ පළමු භාවනා වැඩසටහනේදී ශූන්‍යතාවය අත්දැකෙමි. ඉන්පසු කාලයක් පුරාවට නොඑක් විශේෂිත අත්දැකීම්ද ලැබුවෙමි. දැනට වසරකට පමණ පෙර සිට නැවත ආශ්වාස ප්‍රාශ්වාසය ප්‍රකට විය. එවිට ඔබ වහන්සේගෙන් ලත් මහඟු උපදේශ අනුව දිගටම භාවනාව කරගෙන ගොස් දැන් මේ తත්වය මගහැරී නැවත මාස කිහිපයක සිට ශූන්‍යතාවය අත්දකින්නෙමි. අද දින උදෑසන භාවනා අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරමි. නිරායාසයෙන් සිදුවන පැයක සක්මනින් පසු පර්යාංකයට වාඩි වූෙමි. මොහොතකින් ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී ගොස් ශූන්‍යතාවය දැක්කෙමි. ටික වේලාවකින් ඊතා ගැඹුරු නිහඬතාවයකට ක්ෂණිකයෙන් පත් වූ බවක් දැනිනි. ඒ කුමකට සාපේක්ෂවදයි මට නොතේරේ. ටික වේලාවකින් මගේ බෙල්ල ඉදිරියට නැවී යාමට පටන් ගත්තේය. මෙය ටිකින් ටික සිදුවන්නකි. මෙය දැන් දින 3ක පමණ සිට සිදුවේ. හිස බිම වදින්නට ඔන්න මෙන්න තත්වයකට පත්වේ. මා නින්දටපත් වී නැති බවත්, ඉන්නේ හොඳ අවදියෙන් බවත් මට විශ්වාසය. අද දින මම මෙයට ලැහැස්ති වී ගියෙමි. හිස වැටෙන්නට යන ක්‍රියාවලියේ මුල, මැද, අග දැක ගන්නට උත්සාහ කළෙමි. මෙය සිදුවීමට ආසන්නයේම මා සිතුවිල්ලක සිටින සෑකි. මෙය 100%ක්ම ප්‍රත්‍යක්ෂ නැත. නමුත් මෙසේ බලා සිටින විට ඒ හිස කඩා වැටෙන ස්වභාවය යම් තරමකට අඩු වී ගියේය. ටිකකින් මගේ උකුල ආශ්‍රිතව තද වේදනාවක් ඇතිවිය. මෙය වේදනාව නිරීක්ෂණය කිරීමට හොඳ අවස්ථාවක් යයි මට සිතිනි. ටික වේලාවක් පරතු සංකල්පයෙන් එලෙස බලා සිටියෙමි. නමුත් මට නොදැනුවත්වම මා ඉරියව්ව නැවත සකස් කර ඇති නිසා ඒ අවස්ථාව මග හැරි ගියේය. කලින් මට ශූන්‍යතාවයේ තිබූ මනාපය දැන් ගෙවි ගොසිය. මේ හිස කඩා වැටීම ගැනද අමනාපයක් නැත. ඇත්තේ කුතුහලයකි. මම දිනපතා දිනකට පැය 5කට නොඅඩු කාලයක් සක්මනේ පරයන්කේ යෙදෙන්නෙමි. මා කෙරෙහි අනුකම්පා කර ධර්මවාද ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. අවසන් සම්මත. මේක සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් තියෙන්නේ. එතකොට ඔක ටික ටික තමයි අඩු වෙන්නේ. Taman තමයි උපක්‍රමය හොයාගන්නේ. කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඒ ටික පරිේෂණ කරන්න දැන් අඩු වෙන්න පටන් ගත්තා නම් ඔය හිත කඩා වැටෙන ප්‍රමාණය ඒක තමයි කෙරෙන්නේ. එන්නේ හැදෙනවා. ඒ නිසා පැය 5ක් ඒක දිගට භාවනා කරන්න ගියාම මට ඇත්තටම ඊර්ෂ්‍යා හිතෙනවා. මට හම්බ වෙන්නේ නැහැ මේ කාලේ. මම පැවිදිත් වෙලා මහා ලොකු කර්මස්ථානචාරය කිය හිටියට මටවත් පැය 5ක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කාටද හම්බ වෙනකොට ඊර්ෂ්‍යා හිතන ඇත්තටම කියනවා. ඒකේ මම ඊළඟන කන පරිප්පුවන් නිසා කාටවත් අනුකම්ප කරන්නත් බෑ. ඒ නිසා ඕකමයි කරන්න තියෙන්නේ. දිගට කරන්න තමන්ගේම ක්‍රමසාවිදි තමන් හොයාගනි. අපිත් එක බෙදා ගන්න. අපි යනවා ඊගාවෙකට. හයවෙනි වார்த்தාව ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින සතිමත් සක්මන සහ පර්යාංකය වසර කිහිපයක සිට නියැලෙන අතර දුරස්ත වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වුනිමි. වම දකුණ වශයෙන් සතිමත්ව ඇවදීම සිදුවේ. පාදයන්හි වෙනස්කම් කයේ ඇතිවන දැනීම් විදීම් පිළිබඳ මෙන්ම නොදැන දේ පිළිබඳවද යම් පමණකට දැනුවත්ය. සක්මන අනායාස වේ. බාහිර දේවල් වලින් කරදරයක් නොමැත. සිතුවිලි ආවත් පීඩාවක් නැත. සිතුවිලි හඳුනාගත හැක. ආශ්වාස ප්‍රශ්වාසයටද යොමු වෙන අවස්ථා තිබේ. සිරුර වරක ඍජුය. වරක ඉදිරියට නැවී තිබේ. සිදුවන සෑම දෙයක්ම කෙරෙහි දැනීම පවතින බවයි දැනෙන්නේ. පර්යංකය අවස්ථාවේදී හුස්ම ඉහළ පහළ යාම, ස්පර්ශයේදී දැනීම වෙනස් වන ආකාරය, සිහින් වන බව නොදැනී යාම, සිතුවිලි පැමිණීම යෑම නිරීක්ෂණය වේ. මේ සෑමදාම වාගේ සක්මනේ යෙලෙන නිසාද වාර්තා කළ යුතු නිසා මෙසේ ලියා දැක්වූයේය. කිසි පීඩාවක් පසුතැවීමක් කියා මොනවත් නැත. හිතන්න කියා දෙයක්වත් නැත. එදිනෙදා කටයුතුද සිදු වෙනවා. අවශ්‍ය උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි.
ඔබ වහන්සේට සංවේදායක මඩුල්ලට පිංසිදු වේවා. නිවනින් සැනසේවා. අවසානයි ස්වාමීන් වහන්සේ. ඔය ඉස්සලලියුම් වගේමයි බාධාවක් නැතුව ඉදිරියට යනවා. හැබැයි යෝන දිනචරියාව දිගට පවත්වන්න ඕන. ඒකට සතත අභ්‍යාසය කියලා කියනවා. සස්ටේනබල් growth කියලා කියනවා. සතියේ ප ဋ ාණිය කියලා කියනවා. එහෙම නැත්නම් steadfast mindfulness කියනවා. ඒක දිගට පවත්වන සතිය නිසා ওই දිගට පවත්වන්න තමයි අපිට පෙරකල පිං අවශ්‍ය වෙන්නේ. ඉතින් ඕකට ඇවිල්ලා අනේ මට මේක කරගන්න බැරි වුණා කිව්වොත් ඉතින් පෙරපින්නේ නැහැ. මේක හම්බ වෙලා මට ඇති වෙන කරගන්න පුළුවන් නම් ඒකත් ජයසිරි මංගලම් කියලා ඒ ලැබිච්ච පුබ්බේච කත පුඤ්ඤතා කියන එක තේරුම් අරගෙන දිගට මේක කිරීමෙන් භාවනාවටත් ශාසනයටත් අනුග්‍රහ කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ අද දින භාවනාව කලක සිට භාවනාව කරන අයෙක්නි උතුම් වූ ශීලයක පිහිටා සක්මන් භාවනාවට යොමු විය. මම මෙතන සිටගෙන ඉන්නවායයි සිතා සක්මන පටන් ගත්තා. වැලි පොළවේ මදක් වේගයෙන් පියවර 60ක් පමණ ගමන් කළා. ඉන්පසු සතිය පෙරමුණු කරගනිමින් වම දකුණු ලෙස පියවර තැබුවා. හිමිදිරි උදෑසන සීතල බැවින් එය මනාව ශරීරයට දැනුණා. වැලි පොළවේ පය තබන විට කුඩා ගල් කැට පයට හැඟෙන බව දැනුණා. පුංචි ගල් කැට පයට අපහසුාවක් නොවූ අතර ලොකු ගල් කැට දෙපතුලට වේදනාවක් දැනුණා. පරිසරයේ තෙත් සහිත බැවින් වැලි යටිපතුලේ තැවරී ඇති බව දැනුණා. සක්මනේදී පළමුව විලුඹත් ක්‍රමයෙන් ඇඟිලිත් පොළවට බරවන බව දැනුණා. වාහන වලින් නැගෙන ශබ්දත් කුරුල්ලන් කෑ ගසන ශබ්දත් ඇසුණා. එහෙම මොහොතේ සිත පිට ගිය බව දැනුණා. නැවත අරමුණෙහි පිහිටා සක්මන් කළා. ටික වේලාවකදී નિરાයාසයෙන්ම සක්මනේ ඇවිදින බව දැනුණා. ශරීරයට සැහැල්ලුවක් දැනුණා. සතිමත් පරයන්කය. ආසනයේ සතිමත්ව පිහිටා මම දැන් මෙතන වාඩි වී සිටිනයායයි සිතා මගේ ශරීරයේ දෙස බලා සිටියා. ඇඟ ඇතුළේ යම්කිසි ක්‍රියාවක නිරතව සිටිනවා වාගේ දැනුණා. පසුව උත්පහස් වන බවත් කෙටි ආශ්වාස ප්‍රශ්වාසත් මනාව දැනුණා. ටික වේලාවකින් ඔළුව පිටුපසින් හිර කරන බවක් දැනුණා. අපහසුවකින් තොරව එය නැතිවන සැටිත් දැනුණා. දැන් හුස්ම රැල්ලත් ඒ අනුව පපුව උස් පහත් වෙන හැටි දිගටම දැනුණා. මොහොතකින් එය මට නොදැනී මගේ ශරීරය ගැනවත් නොදැන හිස් තැනක නැවතුණා. ඇඟට පුදුම සැහැල්ලුවක්. කිසිම බරක් නැහැ. හුස්මත් ඊටමත් තුනී. මම කුළුන් ගොඩක ඉන්නවා වාගේ දැනුණා. ශරීරය ගැන දැනීමක් නැතත් එක් එක් ශබ්ද ඇහුණා. එහෙත් ඒ ගැන විමසීමක් නැහැ. ගරු ස්වාමින් වහන්සේගෙන් වැඩිදුර උපදෙස් පතමි. තෙරුවන් සරණ. අවසානයි ස්වාමීන් වහන්සේ. ඔය විදිහට ලැබෙන අර තද්ද බල විවේකයට ලොකු කැමැත්තක් ඉස්සරක ළම නම් ඇති වෙනවා. ඒක ස්වභාවිකයි වළක්වන්න බෑ. නමුත් දිගට යනකොට තේරෙන පටන් අර ගන්නවා ඒකක් එන්න නම් විවේකයක් එන්න නම් ඊට ඉස්සලා කරදරයක් තියෙන්න ඕන. කරදරයක් තිබුණොත් විවේකයක් එනවා. විවේකයක් තිබුණොත් කරදරයක් එනවා. ඉතින් ඒ දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙන නිසා අපි විවේකයට විතරක් කැමති වුණොත් කරදරයට ද්වේෂ කරනවා. කරදරයට අර වාගෙම කැමති වෙච්චාම පැමිණි දුක් පැනිරහයි කියලා ඔන්න නිවන කියලා කියනවා. ඒක නිසා ඒ විවේකේ පුළුවන් තරම් හිතට අල්ලලා දෙන්න අල්ලලා දීලා ඒකට තියෙන කැමැත්තත් මනාපයත් දැක ගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අටවන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ අද නිවනේ නිවීම සාකච්ඡාව අවසානයේට ඔබ වහන්සේ අසු ප්‍රශ්නයට මාගේ අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරමි. සක්මන අනායාසයෙන් සිදුවෙමින් පවතී. ඇවිදින කයෙහි ප්‍රකට දැනීම් වලට හිත යොමු වේ. එයින් හිත ගිලිහේ. පරිසරයෙන් ගත් නිමිත්තක් හරහා කතා මවන බවක් දැනේ. වහාම හිත කය ඇතුළට පැමිණ රැඳී සිටී. ක්‍රමයෙන් ඇවිදින කය අරමුණු වේ. දැන් සක්මන නොදැනී ගොස් සිතුවිලි හෝ වෙනත් අරමුණක් නැතිව යම් දුරක් ගමන් කර ඇති බව වැටහේ. නැවතත් සක්මන අරමුණු වේ. සිතුවිලි එයි. පැටලෙයි අත්හැරේ. මෙසේ සක්මනේහි හිත පැවතීමත් වෙනත් අරමුණකට පිටගොස් තිබීමත් හැරුණු විට මෙම අවස්ථා දෙකම නැතිව නොදන්නා කාලයක් දුරක් පසු කර ඇති බවක් දනී. ඔබ වහන්සේගේ අදහස් සහ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. අපි ඊට වැඩි අර කරුණු 4ක් දාලා තමයි ඒක කෙරුවේ. අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්න බව දන්නවා. අරමුණේ නැති වෙනකොට අරමුණ නැති බව දන්නවා. අරමුණේ ඉන්නකොට බාහිර අරමුණ තියෙනවා දන්නවා. බාහිර අරමුණේ ඉන්නකොට අරමුණ තියෙනවා දන්නවා. ඔය 4ට දාලා මේ දවස්වල යන කතාවක් අපි කෙරුවේ. මම පුංචි කාලේ පෙර දින ඉඳලා ගෙදර යනකොට මට අවුරුදු
7-8ක් විතර ඇති. ඒක පාට නතරලා බලනවා මේ හන්දි පහු කරපුව හන්දි මතක තියනවාද කියලා. මට බර ගාණක් මතක නැහැ. මං ඇවිල්ලා තියෙනවා ඒක කවුරුත් එක්ක කතා කරන නැත්නම් කඩලා කකා මොකක් හරි ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තිබුණාට මතක නැහැ. ඉතින් කාටවත් මං කිව්වේ නැහැ මේ ලැජ්ජයි කියන්නේ. ඉඳපු ගාම මං ඇවිල්ලා තියෙන වැඩෙත් වෙලා තියෙනවා කොහොම වුණාද මතක නැහැ. ඊට අවුරුදු 40 පිරෙන දවසේ මම ලොකු සාංචර කිව්වා මෙන්න මේ ස්වාමීන් වහන්සේ මේක පාට නතරලා මම බලනවා හැරිලා මෙතෙන් නිකන් ආවේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. ඉතින් අපි මේ පිස්සු තියාගෙන තමයි මේ සියල්ල දන්ත වගේ කතා කරන්නේ. ඉතින් ලොකු සාංශ කියන උඹ එහෙනම් ගියාත්මෙත් භාවනා කරලා තියෙන්න ඇති කිව්වා. තමයි නොදන්න බව දන්නවනම් අපි හොල්මනක් ඉන්නේ. එතන තමයි නිවන තියෙන්නේ. ඉගෙන කනගාටු වෙන්න එපා. හිත පිටේ යනවා. නොදැනුවත් බව දන්නවා. සක්මන් කරලා තියෙනවා. සක්මනෙත් නැහැ. අනායාසයෙන් වෙලා තියෙන. හිතවිලිත් නැහැ. හැබැයි දන්නේ නැහැ. ඉතින් ඒ ටිකට බයනේ තියෙන්නේ අපි මේ නොදන්නකමට තියෙන බය. ඉතින් අන්න ඒකට සාදර වීම සඳහා මේ වගේ කතාවල් අපිට ඇහෙන්න ඕනේ. මේ වගේ කතාවල් අපිට කනට හුරු වෙන්න ඕනේ. ඒකල ඒක අර හිතවිලි ආනපනාසේ මේ අහුවෙන්නේ නැති කැලල දකින්න පුරුදු වෙච්ච දවසේ අයියෝ ඔකද කියලා හිතෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නය. නවවන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව කාලය විනාඩි 30යි. මාගේ මුළු කර්මස්ථානය ආනාපාන සතියයි. පරයන්කේ වාඩි වී සුළු වේලාවකින් හුස්ම ක්‍රමයෙන් නොදැනී යන බවක් දැනිනි. ඒ අතරින් වරින් වර සුළු හුස්ම දැනීමක් තිබිනි. අවට ශබ්ද ඈසී නැසී ගියා වගේ දැනිනි. එහෙත් ශබ්දයෙන් බාධාවක් නැත. සිතුවිලි වලින් තොර හිස් තැනක සිටියත් සියුම් ලෙස කරකැවීමක් වාගේ දැනීමක් තිබිනි. අවසානයේ සිතට සහනයක් දැනිනි. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. ඔය ඒ කියන්නේ ඔය සහනය ඔය ඉස්සලා වගේ තැනට යනකොට මං ඉතලා කිව්වා වගේ හරි ප්‍රසිද්ධව පේනවා. නිතර භාවනා කරනකොට ඕකත් අර දෙවිලේ දකින්න කුකුලාය කර්මලා වගේ කරදර වලයි සහනේ අතර වෙනසක් නැහැ. ඒ දෙකම නිකන් ඔය පාරේ යනකොට හම්බෙන දේවල්. අපි අර සහනේට ආසා කරනවා කරදරයට වෛර කරනවා. ඉතින් ඉන්නෙම කරදර තමයි. ඔය දෙකම එන්න වැඩ කරන්න. දෙකම සම වෙනකන් ජීවිතේ සකස් කරගන්න. සකස් කළොත් ඔය දෙකේ අතර වෙනසක් නැති බව දැකපු ගමන් අනේ මේකටද මෙච්චර කල් මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කෙරුවේ. ඔය දෙක අතර වෙනසක් නැහැ. එතකොට අපිට අර කරදර නැති අවස්ථාව තමයි අපිට මේක සංසන්දනාත්මකව පෙන්වන්නේ. ඒක ඇත්තට අපි හිතනට ගොඩක් වැඩි. මම ඉස්සලකෙදි කිව්වා වගේ. යක්කඩේ පඤ්ඤාරාම නැහැ. එම් පිටකේතර ඥානසී ආමරු ඒත් නෙවෙයි. මට මතක නැහැ ආම්දු බලමිට ලංකාවේ ස්වයන් ලිඛිත චරිත අවදාන ලියව එන විශාල පොතක්. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ බණ කිය ඉනකොට 4 සැරයක් නිින්ද කියලා තියෙනවා. වටාත්තත් අතේ තියන බණ කියනවලු. නැගිටලා බලනකොට බණ කියනවලු. අතරමැද මොනවද තියෙනවද දන්නේ නැහැ. ඒ තරම් බණ කියලා බණත් යනවා බෙල්ල කඩා වැටලත් නැහැ. මතක නැතිලු. ඉතින් කියලා තියෙනවා මේ දේශපාලනඥයෝ වේදිකාවල පට්ට බඳුරු කතාවල් කතා කරද්දී මම යනවලු දේශපාලන වේදිකාවලට ඒකෙදී නින්ද කියවතාවල කොච්චරද දන්නේ නැහැ. ඒකයි මට මේ දීර්ඝායුෂ තියෙන කියලා තියෙනවා. ඒ වෙලාවේ හිත ඔක්කොම අලුත් වෙනවනේ. නමුත් ඒකටනේ අපි බය වෙලා තියෙන්නේ මේ යකා ඇහුවා වගේ නොදන්න හිටියා කියලා. ඉතින් ඔන්න ඕකත් එක්ක පුරුදු කරගත්තා නම් මම හිතන්නේ මැරෙන එකක්ම නැහැ කියලා. ඉතින් මැරුණයි නැහැ කියලා ගණන් නැහැ. නැද්ද මං ආන්නේ. ඒතර ප්‍රශ්න ඉවරයි. අපි සතිವಾರේ සමාප්ත කරන්න හදන්නේ. තියෙනවා ඊමේල් එකේ ධම්මචාරිණී මෑණියෝ අර උදේ දාපු ප්‍රශ්නයක්ද කොහෙද? දැන් බෑ. දැන් මං හිතුවේ ඒක කිව්වයි කියලා. දැන් කතා කරුවේ කවුද ඔච්චරලා? චංකමි. ඔව්. චංකමි ස්වාමීන් වහන්සේ. ඔය සන්තෝසයි. දැන් ඔය කතා කරන්න කවුද කියලා මං දන්නවා. මට ඒකට අහන්න නල්ලදයි. දැන් මට කම්මැලි හිතලා තියෙන ඒකයි තියෙන ධම්මදරණී මෑණියෝ කවුද මොකක්ද කතා කරන්නේ? හරි ඒක දන්න මම කියන්නේ දැන් ඉන්නේ කවුද කියලා. මේ උදේ තිබ්බ උදේ chat එකේ මේල කියෝ මෙන්න. Venerable Bante, today Tuesday 19th January during the morning Dhamma session, Venerable Mahathero talk about the 4 types of questions within brackets Sathara Kon Prashna, on which one can write about after meditation. Could you please explain them, Bante? So you can tackle Kamal or Gauri, or best thing is Kamal. So Manu, you please convert that, forward that to Kamal, the Kamal Tuduge,
and they will send you all the testimonies written upon Hatarkon Prasne. Welcome your report. ඊගාවක. එච්චරයි ස්වාමීන් වහන්සේ. එකයි. ඔව්. දැන් දෙකයි කියලා මේ දැන් කිව්වා. එකයි කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. එකයි කියලා කිව්වේ. මට කේන්ති ගියා ඇත්තටම දෙකයි කියනවා. එකයි කියනොත් ඇත්තටම ආදරේ හිතෙනවා. ඉතින් අපි එනම් මෙතනින් නතර කරනවා වෙලාව 2:20යි 2:00 කාලය කියමුකෝ 2:45ට අපි වාඩි වෙමු. 2:45 ඉඳලා 3 මාර විතරනක වාඩි වෙන්න පුළුවන්. ඒ වෙලාව පැය කාලයක් විතර 3:45ට අද කට්ටිය යන කට්ටිය නැහැනේ කවුරක්. අපි ඒ නිසා මෙතන ඉඳලා පැය භාගයෙන් ගෙඩියක් ගන්නවා. ඊට පස්සේ විනාඩි 45ක් වාඩි වෙනවා. විනාඩි 45න් පස්සේ විනාඩි 15ක විතර පොඩි මේ ධක්මනකට පස්සේ ව්‍යායාමකට පස්සේ ධර්ම දේශනාවට එකතු වෙනවා 3:45. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.